චාරිත්‍රානුක ගුණවද ධර්ම දේශනා පිටකම සඳහා දහත්පත්යක් පිළිගන්වන අද ධර්ම දේශනා පිටකමට ආරාධනාවන් සිදු කරන ඇති හැම දිනම සාදුනාථ ආරාධනාවන් සිදු කරන්ට අද ධර්ම දේශනා පිටකම සඳහා වැඩමවදාළ ශාවක වහන්සේ මතක් කර දෙමින් අද මේ පිටකම අපි ආරම්භ කරමු. අද ධර්ම දේශනා පිටකම සඳහා වැඩමවදාළේ මහරගම ශ්‍රී වටිරඥාන ධර්මායතන වාසී විජේත්‍ර ධර්ම කතිකයන් වහන්සේ නමක් වන උඩුදුම්බර උපරතන ස්වාමීන් වහන්සේ අභින් වහන්සේ ධාව ගෞරවයෙන් යුක්ත විහාරස්ථානයේ මේ සිල්වත් සෑම දිනම වෙනුවෙන් සාදුනාදයක් පාඨන පිළිගන්නවා. අද මේ ධර්ම දේශනා පිළිගන්න සඳහා සහභාගී වෙලා කටයුතු කරනවා. කායසු වත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සද්ධා බීජං තපෝ බුද්ධි පඤ්ඤාමේ යුගනංගලං හිරි සාමනෝ යොත්තං සතිමේ පාය පාචනං කාය බුද්ධෝ අචි බුද්ධෝ ආහාරේ උදරේ අතෝ සච්ඡං කරෝමි දානං සෝරච්ඡං මේ පමෝචනං විරියං මේ දුර දෝරයිහං යෝගක්ඛේ මාදිවාහනං ගච්ඡති අනිවත්තං තං යත් ගන්්වාන සෝචති ඒවමේසා කසී කත්ථා සහෝති අමතප්පලා ඒතං කසින් කසිත්වාන සබ්බ දුක්ඛා පමුච්ඡති. කල්පවත්ත පුරාණ විහාරස්ථාන විහාරාධිපති ගෞරවනීය නායකහඳුන් වහන්සේ එවැගේම එරන්දු ප්‍රනාන්දු කාමන්ත ප්‍රනාන්දු පුෂ්පකාන්ති ප්‍රනාන්දු සහ පුෂ්පරාග ප්‍රනාන්දු මහත්මී ප්‍රධාන ශ්‍රද්ධා බුද්ධ සම්පන්න වාසනාවන්ත දෙවියන් අනිවාර්ය පසළොස්වක පොහොය දවසේ මේ පින්වත්තුන් තමන්ගේ විහාරස්ථානයට පැමිණිලා අද උතුම් සීලයට සමාදන් වෙලා දවස පුරාවට දාන සීල භාවනාදී ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවන් සිදු කරගෙන ඒ අනුව ජීවිතය ගත කරගන්නට කටයුතු සූදානම් කරගෙන ඉන්න අවස්ථාව. උදෑසන ධර්ම දේශනාව අප විසින් සිදු කරන්නට බලාපොරොත්තු වෙනවා. ධර්ම දේශනාව සඳහා මාතෘකා කරගත්තේ කසී භාරද්වාජ සූත්‍රය. මේ පින්වතුන් අහලා තියෙන පිරිත් පොතේ සඳහන් වෙන බුදුරජාණන් වහන්සේගේ තව උතුම්
ශ්‍රේෂ්ඨ ධර්ම දේශනාව. ලෝකුරා බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥාව පිළිබඳව පිළිඹුවෙන ඉතා වැදගත් දේශනාවක් හැටියට මේ දේශනාව සඳහන් කරන්නට පුළුවන්. පින්වත්නි, අප අමාමය සම්මා සම්බුදු පියාණන් වහන්සේ මගධ ජනපදයේ ඒකනාල කියන බ්‍රාහ්මණ ගමේ දක්ෂිනාගිරි කියන විහාරස්ථානයේ වැඩ වාසය කරනකොට සිද්ධ වුණ ප්‍රවෘත්තියක් සම්බන්ධවයි මේ දේශනාවට අදාළ වෙන්නේ. බුදුරජාණන් වහන්සේ උදෑසන අවදි වෙලා උන්වහන්සේ විසින් සිදු කරන සුවිශේෂී කාර්යභාරයක් තිබුණා. ඒ තමයි උන්වහන්සේ තමන් වහන්සේ වැඩ වාසය කරන ගඳ කුටියේ ඉඳලා සක්වල කෙළවරට එක්වලා ඒ සක්වල කෙළවර ඉඳලා නැවත තමන් වහන්සේ වැඩ වාසය කරන ගඳ කුටිය දෙසට අනුලෝම ප්‍රතිලෝම වශයෙන් බලන බුදුහාමුදුරුවෝ මෙහෙම බලන්නේ මහා කරුණා සමාපත්තියේ සමවැදිලා එදා දවසේ තමන් වහන්සේගේ පිහිට සරණ බලාපොරොත්තු වෙන යම් කිසි කෙනෙක් ඉන්නවා. අනේ පුද්ගලයා සොයාගෙන ගිහිල්ලා ඔහුට ධර්ම දේශනා කරන අදහස. බුදුරජාණන් වහන්සේගේ මේ දර්ශනය ඉතාම ගාම්භීර ගැඹුරු එකක්. තේරුම් ගැනීමට අපහසුයි. ඒ සඳහා විශේෂ පෙරවීර්යය දරන්නට ඕන. ඉතින් බුදුහාමුදුරුවෝ යම් කිසි පුද්ගලයෙක් ඉන්නවද මේ ධර්මයේ තේරුම් ගන්නට, ඒ පුද්ගලයා සිටින දිශාවට බුදුහාමුදුරුවෝ වැඩම කරනවා. දුර ගැන හිතන්නේ නැහැ. කාලය ගැන හිතන්නේ නැහැ. ගමන් මහසී ගැන හිතන්නේ නැහැ. මේ හැම එකක්ම පස්සෙක දාලා එදා දවසේ ධර්මය අවබෝධ කරගන්න යම් කිසි කෙනෙක් ඉන්නවද ඒ පුද්ගලයා හොයාගෙන බුදුහාමුදුරුවෝ වැඩ කරනවා. මේ කතා ප්‍රවෘත්ති සිද්ධ වෙන දවසේ බුදුහාමුදුරුවෝ ලෝකයේ විශ්ව බලනකොට දැක්කා මේ භාරද්වාජ කියන බමුණට නුවණ තිබුණා, හේතු සම්පත්තියෙන් තිබුණා මේ ධර්මය අවබෝධ කරගන්න. බුදුහාමුදුරුවෝ පිටපාතේ ගිහිල්ලා පිටපාතේ වරදලා තමන් වහන්සේගේ පාත්‍ර සිවුරු නැවත සකසාගෙන තවල් පිටපාතේ සඳහා මේ කසී භාරද්වාජ බමුණා ඉන්න දිශාවට වැඩම කරනවා. කසී භාරද්වාජ බ්‍රාහ්මණයාට එදා වක්මගුල් උත්සවයක්. මොකද්ද වක්මගුල් කියන්නේ? උත්සව ශ්‍රීයෙන් කුඹුරු හානිකට. අදත් අපේ රටේ කියනවා මේක. කසී භාරද්වාජ බමුණා තමන්ගේ කුඹුර හානි වෙනකොට මේ සූත්‍රයේ සඳහන් වෙනවා. පංච මත්තේන නංගල සතානි පයුත්තානි හොන්ති වපකාරයි. නගුල් 500ක් ප්‍රයෝග කරනවා. එතකොට නගුල් 500ක් නම් මේ නගුලේ හරක් දෙන්නේ ගැට ගැහුවොත් හරක් 1000ක්. එතකොට මේ බමුණා කරන මේ කුෂි කර්මාන්තේ ඉතා විශාල එකක්. බොහොම ලොකු කුඹුරක්. එතනින් අපට පැහැදිලි වෙනවා මේ කසී භාරද්වාජ බමුණ කුෂි කර්මාන්තේ නිපුණතාවයක් තිබුණ කෙනෙක්. කුෂි කර්මාන්තයේ පිළිබඳව හොඳ අවබෝධයක් තිබුණ කෙනෙක්.
කොහොම නමුත් බුදුරජාණන් වහන්සේ කසේ භාරද්වාජ බමුණගේ කුඹුරට වැඩම කරලා කුඹුර එකක් පසක ඉන්නවා. දැන් කසේ භාරද්වාජ බමුණ උදේ කුඹුර හාලා ඉවරයි. දවල් කෑමට උන ගොඩට එනකොට දකිනවා ශ්‍රමණය පිටු පිළිස ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට වාසය කරන කාලේ බොහෝ ශ්‍රමණයෝ හිටියා. බොහෝ ශාස්ත්‍රවරු හිටියා. මේ බොහෝ අය පිටපාතේ ගිහිල්ලා එහෙමත් නැත්නම් ආහාර සිඟාගෙන ගිහිල්ලා තමයි යන්නේ. දැන් කසේ භාරද්වාජ බමුණා දැක්ක ශ්‍රමණේ පිටපාතේ මේ කුඹුර හාන්නට හිටපු පිරිස 2500ක් කියලා අටුවාවේ සඳහන්. මහවිශාල පිරිසක්. ඉතින් දැන් බුදුහාමුදුරුවෝ දැකපු 2500ක් දෙනා තෘෂ්ණින් භූතව බුදුහාමුදුරුවෝ කෙරෙහි බුදුහාමුදුරුවෝ දෙස බලාගෙන ඉන්නවා. දැන් කුඹුරේ වැඩ යන්නේ කියලා. කසේ භාරද්වාජ බමුණට ටිකක් කේන්තිය. ඇයි ශ්‍රමණේ කියලා තමන්ගේ වැඩේට බාධා වෙනවා. ඉතින් මේ කේන්තිය පිටින්ම මේ බමුණා කියනවා අහංකෝ සමන පසාමිච වපාමිච කසිත්වාච වපිත්වාච කියලා. ශ්‍රමණේ මම කුඹුරක් වැඩ කරනවා. දැන් ගරුසරුවක් නැහැ කිසිම. බුදුහාමුදුරන් ශ්‍රමණය මම කුඹුරක් වැඩ කරනවා. දැන් මම කුඹුර හදාගෙන තව මොහොතකින් මේ කුඹුරේ බීජ පැලෙනවා. මොනවද? කුඳු වෙන්න පුළුවන්, මුං වෙන්න පුළුවන්, වී වෙන්න පුළුවන්. අපි කියමුකෝ වී කියලා අපිට සමීප වී නේ? පැල කරනවා. මෙහෙ පැල කරගෙන මේ කුඹුර මම ඊටාම ආදරෙන් රැක බලා ගන්නවා. මහන්සියෙන් රැක බලා ගන්නවා. කුඹුරු කරන අය තමයි ගොවියෝ කුඹුරක් කරලා අස්වැන්න ලබා ගන්නකම් විවිධ දුක දාන. නේ? අපිට නම් ඉතින් කාලෙක හම්බ වෙනවා. අපිට කන්න පහසුයි. හැබැයි ඔය හාල් ටික තමන්ගේ ගෙදර තියෙන මුට්ටියට එනකන් කරන්නට ඕන කැපකිරීම පිළිබඳව දැනුවත් ගන්න ගොවියෝ. කුඹුරක් මහන්සි වෙන්න ඕන. එසේ මහන්සි වෙලා රැක බලාගෙන එයින් ලැබෙන අස්වැන්න තමයි මම පරිභෝජනය කරන්නේ මම කන්නේ. ත්වම්පි සමන කසස්සුච වපස්සුච කසිත්වාච වපිත්වාච බුද්දස්සු. දැන් බුදුහාමුදුරුවෝ දැකපුවම ඕන කෙනෙකුට හිතෙනවා උන්වහන්සේ ආරෝග පරිණාම දෙහි සම්පන්න කෙනෙක්. උසේ හැටියට මහතේ හැටියට උස නේ හරි ලස්සන රූපයක් තිබුණ කෙනෙක්. කිසිම ප්‍රශ්නයක් නැහැ. මහන්සි වෙලා හම්බ කරගෙන කන්න පුළුවන් කෙනෙක්. ඔයාලගේ ඉඩට නෝබර වෙනවා නම් ඕගොල්ලෝ දෙන්නවා. අතපය හොඳට තියෙන කෙනෙක් නේද? ලස්සන කෙනෙක්. ඉඩාගෙන කෑව කන්න බෙදරට ආව. ඔයාගෙන විල්ලගෙන ආව. ඕගොල්ලන්ගේ හිතේ කිව්වේ නැත්නම් ඇදලා මේ මනුස්සයට මහන්සි වෙලා හොයාගෙන කන්න පුළුවන් කියලා. දැන් බුදුහාමුදුරුවෝ දැකපු කසේ භාරද්වාජ බමුණට මෙහෙම හිතෙන්නට ඇති. දැන් මෙයා බුදුහාමුදුරුවෝ බව දැනගත්තා වුණා කසේ භාරද්වාජ බමුණ අන්‍යාගමිකයෙක් නේ එයා දේවන් සම්මිතිය උපාසකෙක් නෙමෙයි. ඒ නිසා මෙහෙම කිව්වා මම මහන්සි වෙලා කුඹුර වැඩ කරනවා ඒන් ලැබෙන අස්වැන්නයි මම කන්නේ. ත්වම්පි සමන කසස්සුච වපස්සුච කසිත්වාච වපිත්වාච බුද්දස්සු. වඩා පුළුවන් කුඹුරක් වැඩ කරලා මහන්සි වෙලා හොයාගෙන කන්න. බුදුහාමුදුරුවෝ කලබල වුණේ නැහැ. බුදුහාමුදුරුවෝ මේ බමුණට ප්‍රතිඋත්තර දෙනවා අහන්තිකෝ බ්‍රාහ්මණ අසාමිච්ච වපාමිච්ච කසිත්වාච වපිත්වාච බුද්ධයා. බ්‍රාහ්මණේ මම කුඹුරක් වැඩ කරනවා. මම වැඩ කරන කුඹුරේ අස්වැන්න තමයි මම පරිභෝජනය කරන්නේ. දැන් කසේ භාරද්වාජ බමුණට ප්‍රේරිකාවක් කුඹුරක් තියෙනවා නම් කුඹුර වැඩ කරනවා නම්
ඒ කුඹුරේ අස්වැන්න නම් කන්නේ පරිභෝජනය කරන්නේ. ඇයි? මේ දියක් ගානේ හිඳාගෙන කන්නේ. ඇයි මේක පාතේ යන්නේ? පාතරේ පුතකින් මරලා. අසිභාරද්වාර බ්‍රහ්ම කල්පනා කරන මේ ශ්‍රමණයා මේ කුඹුරු කෙළුවාවේ කියන අමාරුකම භයානකම දන්නේ නැහැ. දැන් මම අහපු ප්‍රශ්නේ නිසා මෙයා ලැජ්ජාවටපත් වුණා. ඒ නිසා මෙහෙම කිව්වේ. කියලා එකලා නැවත ප්‍රශ්න කරනවා කස්සකෝ පටිජානාසි නචපස්සාමතේ කසින් කසින්නෝ කුච්චිතෝ ප්‍රොහි යථා ඥානේ මුදේ කසින්. ඔබ කියනවා කුඹුරක් වැඩ කරනවා කියලා. ඔබ දන්නවද කුඹුරක් වැඩ කරන්නට අවශ්‍ය වෙන භාණ්ඩ ටිකක් තියෙනවා. කෘෂි භාණ්ඩ ටික. මේ කෘෂි භාණ්ඩ ටිකවත් ඔබ දන්නවද? මොනවද කුඹුරක් වැඩ කරන්න අවශ්‍ය කරන්නේ? දැන් අද නම් ට්‍රැක්ටරයක් තිබුණාම ප්‍රමාණවත්. නේ? ඒ කාලේ තිබුණේ නැහැ. ඒ කාලේ හරක්, වියගස්, නගු, හරක්, නේ? ලන්නු, කෙවිටි. මේ ටික අවශ්‍ය කරන කුඹුරක් ගන්න. ඉතින් මේ ගැනම දන්නේ නැතුවනේ ඔබ කුඹුරක් ගන්නවා කියලා කියන්නේ. මම ආසයි ඔබගේ ඔය කුඹුරු කෙරුවා ගැන අර කියමුකෝ බලන්න. කියලා අහුවාම මම ධර්ම දේශනා කරපු මාතෘකා ධර්ම දේශනාවල මාතෘකා කරපු ওই රාජකීය බුදුහාමුදුරු සඳහන් කරනවා. මොකද්ද? සද්දා බීජං තපෝ උද්ධි පඤ්ඤාමේ යුගනංගල හිරි ඊසා මනෝයුක්තං සතිමේ පාරපාතෙන් බුදුහාමුදුරු මේ ධර්මයක් සමග නිවන් අවබෝධ කරගන්න කොහොමද කියන එක කුඹුරක් කරලා ආශ්‍රයයන් ගන්න කොහොමද කියන එක සමාන කරලා බුදුහාමුදුරුවෝ කසීබාරද්වාර බමුණට දේශනා කරනවා. හරිම ලස්සන සූත්‍රයක්. බුදුහාමුදුරුවෝ උපමා උපමේය දේශනා කරන සඳහන් කරන කොයිතරම් දක්ෂ ගුරුවරයෙක්ද කියන එක මේ සූත්‍ර දේශනාවෙන් පැහැදිලි හොඳට ගන්නට. එන්න බොහොම අපේ ජීවිතේ වැදගත් කරුණු ටිකක් මේ සූත්‍රයේ තියෙනවා. බුදුහාමුදුරුවෝ දේශනා කරන පින්තුනේ සත බීජං තපෝ බ්‍රාහ්මණය දැන් ඔබ ඔබේ කුඹුර හාලා ඉවරයි. තව මොහොතකින් ওই කුඹුරේ ඔබ බීජ පැල කරනවා, වීහිනවා. මගේ කුඹුර තමයි ශාසනය නැමැති කෙත. මොකද්ද? මගේ කුඹුර ශාසනය. මේ ශාසනයේ නැමැති කෙත මම හොඳට අස්සද්දලා, හොඳට හාලා මේ කෙතේ මම බීජ වපුරනවා. මොනවද බීජ? ශ්‍රද්ධාව නැමැති බීජ. මොකද්ද ශ්‍රද්ධාව කියන්නේ? ශ්‍රද්ධාව කියන වචනේ අටුවාව විස්තර වෙනවා පින්වතුනි. සත්ත්වෝ හෝති සද්ධාතු තථාගතසෝ. ලෞතර බුදුරජාණන් වහන්සේගේ සම්බෝධිය පිළිබඳව අපේ හිතේ ප්‍රමාණාත්මකව ඇතිවන විශ්වාසය. එහෙමත් නැත්නම් ප්‍රධාන වශයෙන් බුදුහාමුදුරන්ගේ ධර්මය පිළිබඳව අපේ හිතේ ඇතිවන විශ්වාසය. ඒ නිසා තමයි අද මෙතන ඉඳගෙන ඉන්නේ. දැන් දෙතර වැඩ නැතුනේ නේ? දෙතර වැඩ ඕන තරම් තියෙනවා නේ. මේ තමයි. වැඩ දෙන පුදුම විදියට. ඒ හැම එකක්ම ඇතැලා. අද මේ ලැබුණ මේ නිමේෂය මේ ඉසිබුලන නිමේෂය ලබාගත්තේ බුදුහාමුදුරන්ගේ ධර්මයේ කෙරෙහි තියෙන විශ්වාසය නිසා. අද දවසේ අපට අපේ සංසාර ගමන කෙලවර කරන්නට උදව් වන උපකාරී වන කුසලයේ එක්තැස් කරගන්නට පුළුවන්. බණ අහලා නිවන් මාර්ගය අවබෝධ කරගන්නට පුළුවන් කියන විශ්වාසය මතයි මේ මෙතන වහන්නේ ශ්‍රද්ධාව කියන්නේ. ඒ ශ්‍රද්ධාව තිබුණොත් තමයි පාන්සලට යන්න, දානේ දෙන්න, බණ අහන්න, ධර්ම සාකච්ඡා කරන්න, වික්ෂුන් වහන්සේලා ආශ්‍රය නිශ්චය කරන්න හිතේ ආසාව ඇති වෙන්නේ. ඒ ශ්‍රද්ධාව නැත්නම් කිසි දෙයක් කරන්න බෑ අපිට. එනවාද මේ ශ්‍රද්ධාව කොටස් පහකට බෙදෙනවා. මොනවාද? සම්පසාදන ලක්ෂණ ශ්‍රද්ධා, සම්පක්ඛන්දන ලක්ෂණ ශ්‍රද්ධා, සද්ධාන ශ්‍රද්ධා, ඕකප්පම ශ්‍රද්ධා, ආගම ශ්‍රද්ධා, අධිගම ශ්‍රද්ධා ආදී වශයෙන්. ඒ කියන්නේ
පුද්ගලයාට ශ්‍රද්ධාව වෙනස්. තේරුණාද? පුද්ගලයාට ශ්‍රද්ධාව ඇති වෙන විදිහ වෙනස්. සම්පසාරණ ලක්ෂණ ශ්‍රද්ධාව කියන්නේ හිතේ සිතිවිලි වල ඇති වෙන පැහැදීම. ආත්මවම දැකපුවාම අපේ භාෂා ගම්මලාට භාෂා මාතුන විශේෂයෙන් පැහැදෙනවනේ. ඈ ඔය ආම්බුරු කෙනෙක් පිට පාරේ වරිනවා දැනගන්න ඉතින් අඩුයිනේ. නේද? පිට පාරේ වරිනවා දැක්කම මොකද වෙන්නේ? හිතේ සතුට ඇති වෙනවා. ඔනෝ පිට පාරේ වරිනවා ආම්බුරු දැන් ඒක ඉස්සරින් දවසේ අද වගේම හරි මහා වැස්සක් ඇවිල්ලා. පාරේ වතුර වලන. ඈ එකෙන් ආම්බුරු මොකද කරන්නේ? සිවුර පොඩක් කැටි කරගෙන වතුර වලින් වරිනවා. ඕක දකින්න උපාසකම්. අර සද්ධාව මොකද වෙන්නේ? පබළු මායයක් වගේ කැඩිලා සීසීකට ඕ මේ ආගමනේ සීලෙන්නේ. ඈ? අර සීලෙ එකපාරට නැති වෙලා ගියා. හොඳයි ආම්තුරු වතුර වලින් බහලා ගියානකො. බහලා ගියා කියන්නේ සිවුරක් දෙමානේ. එහෙත් බලන්න. උන්දර නම් පිස්සු. ඈ? වතුර වලින් බැහැන්නේ වතුර වලින් පනින්නට ආනන්දවන්ට අයිතිකාරය. නේද? එහෙම නේද? දැන් මේ විශ්වාස අපේ පාසකමල උපාසකමාතුරු වතුර වලින් පැනලා බැහැලා තමන්ගේ සිත කිලිටි කරගෙන. සම්පසාරණ ලක්ෂණ සඳහා කියන්නේ යන්නේ. අවදාහනයක් කියන්නම් ඉස්සර රජවරුන් තිබුණා කෙනෙකුට මැනිකක්. ඉන්දියාවේ ಭಾರತයේ කියන දීලානේ හරියම දුෂ්කරයි. ඔය රජවරු ග්‍රාම සංචාරයේ යනවා. ගමේ මිනිස්සුන්ගේ සැප දුක ඈත දුර බැහැක ප්‍රදේශවලට යනවා. ඒ අනකොට මේ රජවරු මැනික අරන් මේ මැනිකට කියන උදක ප්‍රසාදන මාණික්‍ය කියලා. මොකද්ද? ඔව් උදක ප්‍රසාදන මාණික්‍ය. මේ මැනික ඕනම අපිරිසිදු ජලයකට දැම්මහම ඒ ජලයේ අපිරිසිදු කොටස් යට ගිහිල්ලා පිරිසිදු වතුර මතු කරලා දෙනවා. අද ඔය මැනිකේට ලබන මොකද්ද? පිරිසිදු. නේ ඒ වගේ. එතකොට මේ සම්පසාරණ ලක්ෂණ සද්ධා කියන්නේ ඒකයි. අර කැළඹිච්ච සිතුවිලි යම් කිසි ප්‍රමාණයකට යට ගිහිල්ලා උඩ තියෙන පිරිසිදු වතුර. හැබැයි පොඩි නරක සිතුවිල්ලක් අකුසල සිතුවිල්ලක් පැමිණිච්ච ගමන් මොකද වෙන්නේ? අර සිතුවිල්ල නැවත කැඳලා. සිත නැවත කැඳලා. ඉතින් ඔය කරුණු කොහොම අපේ ඉස්සර ගන්න වෙලාවක් මේ ඕනකේ ශ්‍රද්ධාවේ ස්වභාවය ඕනෝක. එක්කෙනාගේ සිතුවිලි අනුව ප්‍රඥාව අනුව මේ ශ්‍රද්ධාව වෙනස් වෙනවා. කොහොම නමුත් ශ්‍රද්ධාව ඇති කරගන්න එක ඉතාම වටිනවා. ශ්‍රද්ධා ජාතෝ උපසංකම් දේශනාවේ සඳහන්. ශ්‍රද්ධාව තමයි පින් කරන්ට අපේ හිතේ කුසල රැස් කරන්න මූලික බීජය ඇති කරන්නේ. සද්ධාය සම්මුඛී භාව සත්වෝ කුලපුත්තෝ බහුම් පුඤ්ඤං පසති. යම් කිසි කුලපුත්‍රයෙකුට යම් කිසි කෙනෙකුට මේ ශාසනයේ ශ්‍රද්ධාව සම්මුඛ වුණොත් ඒක විශ්වාසය ඇති වුණොත් ඒ පුද්ගලයාට මේ ශාසනයේ කල නොහැකි පින්කමක් නැහැ කියලා සඳහන්. එහෙමනම් ශ්‍රද්ධාව තමයි නිවනේ පළමු පියවර. මූලික බීජවල මූලික බීජය. ඒකයි බුදුහාමුදුරු දේශනා කළේ ශ්‍රද්ධා බීජය. හපෝ උට්ටි ප්‍රාර්ථනේ දැන් ඔබේ කුඹුර හාලා බී වපුරලා තියෙනවා. නිකම්ම කුඹුර වුණ තියන්නට බෑ. මොනවද කරන්න ඕන? වතුර හරවන්න ඕන. නේ? බී වලට ගොඩාක් ජලය අවශ්‍යයි. උට්ටි කියන්නේ වැසි ජලය පාලි භාෂාවෙන්. තොරේ කසි භාරද්වාජ බමුණා මේ කුඹුර වැසි ජලයෙන් වැඩ කර කුඹුර. එතකොට ජලය කුඹුරට සම්පාදනය කරාම ජලය සැපුවම මොකද වෙන්නේ? අර බීජ පැලවෙනවා ටික ටික. නේ? ඒ වගේ
යම් කිසි කෙනෙකුගේ හිතේ ශ්‍රද්ධාව ඇති වුණාම ඒ පුද්ගලයා තපෝ කියන්නේ තපස. තපස කියනවානේ තව විග්‍රහ කරාම සීලය. සීලය කියලා මෙතන කියන්නේ පින්තුනේ ඉන්ද්‍රිය සංවර සීලය. සතර සංවර සීලෙන් එකක්. ඒ කියන්නේ ඇස කන නාසය දිව ශරීරය කියන මේ පංචේන්ද්‍රයන් ආරක්ෂා වෙන වැඩ පිළිවෙලකට අපේ හිත නමක් කරනවා. තේරුණාද? එතකොට මේ ශ්‍රද්ධාව සහ සීලය යම් කිසි කෙනෙකුගේ ඉන්දියට උනාම මේ ගුණ දෙකට එමත් නැත්නම් මේ ධර්මතා දෙකට එක නමක් කියනවා. මොකද්ද? විමුක්ති පරිපාලනීය ධර්ම. නිවන මෝරවන ධර්මතා දෙකක් තමයි ශ්‍රද්ධාව සහ සීලය කියන්නේ. තේරුණාද? ඒ නිසා ඉතාම වැදගත් මේ ශාසනයේ මේ විශේෂ ප්‍රේක්ෂකයන් ඔබ අපහඳුනාගන්න. ශ්‍රද්ධාව ඇති කර ගන්නට ඕනේ මුලින්. ඊට පස්සේ පංචේන්ද්‍රයන් පිළිබඳව අසකරණාසයෙන් ශරීරය පිළිබඳව ඉන්ද්‍රිය සංවර සීලය ඇති කර ගන්නට ඕනේ. සතර සංවර සීලෙන් පළවෙනි කාරණා. අපෝටි පඤ්ඤාමේ වඩංගල. බ්‍රාහ්මණය ඔබ ඔබේ කුඹුරහඬ යුග කියන්නේ වියගහ, නංගලන් කියන්නේ නඟුල. මොකද්ද වියගහ කියන්නේ? හරක් ගෙනගේ හරි හරහට දානවා දියා. ඔකට වියගහ කියනවා. ඕකේ එල්ලනවා නඟුල. නේ? නඟුලයි වියගහයි. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා ඔබ ඔබේ කුඹුරහඬට නඟුලක් සහ වියගහක් භාවිත කරනවා. මගේ ශාසන ශාස්ත්‍රයේ නඟුල සහ වියගහ කියලා කියන්නේ ප්‍රඥාව. එතකොට ප්‍රඥාව කොටස් දෙකයි. මොකද? විදර්ශනා ප්‍රඥා, මාර්ග ප්‍රඥා. හතරම දෙකයි. විදර්ශනා ප්‍රඥා, මාර්ග ප්‍රඥා. එතකොට ප්‍රඥාව ඉතාමත් වැදගත් මේ ධර්මය අවබෝධ කරගන්න. ප්‍රඥාව නැත්තම් සමහර අය ශ්‍රද්ධාව තවුල් කරගන්නවා. එහෙමද? ඇයි? මෝඩ විදිහට ශ්‍රද්ධාව භාවිත කරනවා මොකද වෙන්නේ? අපි කරන පින්වල කුසලවල ප්‍රතිඵල නැහැ. ඇයි? ශ්‍රද්ධාව වැඩි වුණාන් පස්සේ ශ්‍රද්ධාව ඊවාගියන් පස්සේ අපි කරන වැඩේ හොඳ නරක තේරෙන්නේ. ඉතින් අන්තිමට Taman හිත කලකිරව ගන්නවා. කලකිරව ගත්තාම මොකද වෙන්නේ? අනිත් අකුසල සිද්ධ වෙනවා. එහෙම වුණාම අර කරපු පින්කමෙන් ඇති වැඩ නෑ. අපේ පුරා උපාසකම්වල උපාසකමාතුරු ඔය වැඩේ කරනවා. ඒකයි බුදුහාමී ප්‍රඥාව නැතුව නිවන් දකින්න බෑ. තේරුණාද? විදර්ශනා ප්‍රඥාව සහ මාර්ග ප්‍රඥාව. විදර්ශනාව මාර්ගයට ඉඩ ලබන. උදාහරණයක් කියන්න දැන් මේ ප්‍රදේශයේ සම්මාත ජනාධිපතිතුමා කියනවා. ජනාධිපතිතුමා කලින් පිරිසක් වෙනවා. කවුද එන්නේ? ආරක්ෂක. නේ? අපස්සල් දෙනකොට ආරක්ෂක ඇවිල්ලා මේ අනුතන පරීක්ෂා කරනවා. නේ? පාන්සලේ උඩුපිට පරීක්ෂා කරනවා, ආම්රාගේ කාමරේ පරීක්ෂා කරනවා. නේද? අම්මා පරීක්ෂා කරනවා. මොකද කරන්නේ? ජනාධිපතිතුමාට මෙහෙට එන්න තියෙන බාධකයක් තියෙනවනේ ඒ බාධකේ ඉවත් කරනවා. එතකොට විදර්ශනාවත් එහෙමයි. විදර්ශනාව මාර්ගයට ඉඩ ලබා දෙනවා. දැන් මේ භාවනාව ගැන කියන්නේ දැන් ශ්‍රද්ධාව සහ සීලය ඇති කරගත්ත කෙනා ඊළඟට ඇති කරගන්න ගුණාත්මකය තමයි ප්‍රඥාවන්ත වෙන එක. බණ භාවනාව තුලින් මේ ධර්ම මාර්ගයේ ගමන් කරන්න උත්සාහ කරනවා. ඒ සඳහා ප්‍රඥාව අවශ්‍යයි. ප්‍රඥාව කොටස් දෙකයි විදර්ශනා ප්‍රඥා සහ මාර්ග ප්‍රඥා. පඤ්ඤාමේ යුගනංගල හිරි ඊසා බ්‍රාහ්මණය ඔබේ කුඹුරහන්ට නගුලිසා නගුලියක් බලන්න. මගේ ශාසනයේ නගුලිය තමයි හිරිය. මොකක්ද හිරිය කියන්නේ? ලැජ්ජාව. මොකටද ලැජ්ජාව වෙන්නේ? පාවු කරන්නේ. නේ? ඔන්න ඊළඟට ඇති කර ගන්න ගුණාංගය. ශාසන ශාස්ත්‍රයේ නිර්වෘතිව අවන්තව සැරිසරන පුද්ගලයා පාවු කරන්න බයයි. පාවු කරන්න ලැජ්ජායි. නේ? ලැජ්ජාව කියන්නේ පින්වතුනි මිනිස්යා සහ තිරිසනා වෙන වශයෙන් හඳුනා ගන්නට පුළුවන් ලක්ෂණ එකක්.
ලැජ්ජාව බය නැත්නම් මිනිස්සේ තිරසන සමානයි. තිරසනාට ඕන වැඩ ඕන තරම් ඕන විදිහට කරන්න. හැබැයි අපි එහෙම නැහැ. අපි ලැජ්ජයි. නේ? ඒ නිසා පව් කරන්න ලැජ්ජාවක් සහ බයක් අපේ ඉතින් අපි ඇති වෙනවා සාසන ශේෂ්ත්‍රයේ නිවැරදිව ගමන් කරනකොට. එහෙමද? නිවැරදිව වැඩ කරනකොට. හිරි ඊසා මනෝයොත. ධර්මයේ ඔබේ කුරහානට යොත. යොත කියන්නේ ලනුව. ලනුව නම් මොකද කරන්නේ? ලනුව මොකක්ද කියන්නේ? ඈ? බෙල්ල වල දාගන්නවා. ලනුව මොකද කරන්නේ? ලනුවෙන් හර නඟුල වියගහ යට ගන්නවා. ලනුව බොහොම වැදගත් කාර්යභාරයක් කරන කුරහානට. ලනුව නැත්තම් කුඹුරහාන්න බෑ. බුදුහාමුදුරු දේශනා කරන ඔබ කුඹුර පාන කොට කරන කර්තව්‍ය මගේ ශාසන ශේත්‍රයේ ශාසනයේ සැරිසරන කෙනා කරනවා මොකද? මනෝ කියන්නේ සිතේ සමාධිය. සිතේ සමාධිය නැමැති ලනුවෙන් වීර්ය නැමැති ගවයෝ දෙන්න ප්‍රඥාව නැමැති විය නඟුලේ ගැට ගන්නවා. ඔන්න ඔකයි කරන්නේ. මොකද කරන්නේ? සිතේ සමාධිය නැමැති ලනුවෙන් වීර්ය නැමැති ගවයෝ දෙන්නගේ කරේ ප්‍රඥාව නැමැති නඟුල් වියගස් ගැට ගන්න එකයි කරන්නේ. මනෝ කියන්නේ හිතේ සමාධිය නේ. මනෝයොත් සති මේ පාලපාචන බ්‍රාහ්මණය ඔබ ඔබේ කුඹුර කානකොට පාල කියලා කියන්නේ නඟුල් තලය. නඟුලේ තියෙනවා යටම කොටස තලය. නඟුල් තලය මොකද කරන්නේ? පොළව හාරනවා. පොළව හාරනකින් අපි මොකද්ද බලාපොරොත්තු වෙන්නේ? පස්සේ සස්ය ඇති කරන්නේ. දැන් පොළව හාරන කලින් අපි කුඹුර හාරන කලින් මොකද කරන්නේ? ඉස්සර වතුර හාරනවා නේ. උඩට වතුර හාරනවා සතියක්. ඊට පස්සේ ඒක මොකද වෙන්නේ? අර වල් පැලෑටි මැරෙනවා. නේ? ඒක ඊට පස්සේ තමයි හාරන්නේ. හාරනකොට මොකද වෙන්නේ? අර වල් පැලෑටි යට යනවා. යට ගියාම මොකද වෙන්නේ? ඒවා කුණු වෙලා පොහොර බවට පත් වෙනවා. ඒ කියන්නේ පසට ගොයමට අවශ්‍ය ශක්තිය ලබා ගන්න. නේ? මේ නඟුල් තලයෙන් කරන්නේ ඒක. කෙවිතේ මොකද කරන්නේ? ආචරණ කියන්නේ කෙවිත. හරකා නියම තැනට දානවා. එහෙනම් කෙවිත නැත්නම් හරකට කුඹුරේ ඕන දිහාට යන්න පුළුවන්. හැබැයි කෙවිත තියෙනකොට හරක දන්නවා මම වැරද්දාර කියු මට උදියක් වදිනවා මට පහරක් වදිනවා. බුදුහාමුදුරේ දේශනා කරන ඔබගේ සති මේ පාලපාචන ඔබගේ කෙවිත සහ නඟුල් තලය වගේ තමයි මගේ ශාසන ශේත්‍රයේ සැරිසරන භාවනානුයෝගී පුද්ගලයාගේ සතිය. සතිය කියන්නේ සිහිය. නිවැරදි සිහිය. නිවැරදි සිහිය මොකද කරන්නේ? භාවනානුයෝගී පුද්ගලයාට අපාය බය වෙන්නේ. අපාය බය වෙන්නේ. පංචකාම නැති අගෝචර භූමි වල සැරිසරන්නට ඉඩ දෙන්නේ නැහැ. අපේ භාෂකම් වල භාෂක මාතෘ ගන්නවා භාවනා කරන්න ගියාම තියෙන අමාරු. කොච්චරනම් අපේ හිත මේ සැරිසරන්නේ පංචකාම සම්පත්තිය නිසා බලන්න. ඒ භූමි මත හැදෙන්නේ අසකරණාසේ දිය ශරීරය කියන මේ ඉන්ද්‍රියයන්ට ගෝචර වෙන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන මෙන්න මේ පංචකාම සම්පත්තියෙන් පංචාරමුණු වල අපේ සිත අතීත වශයෙන් අනාගත වශයෙන් වර්තමාන වශයෙන් සැරිසරන. ඕක කඩා ගන්න හරිම අමාරුයි. හැබැයි නිවැරදි සිහිය අවශ්‍යයි මේක කඩන්න. නිවැරදි සිහිය මොකද කරන්නේ? මේ පංචකාම නැමැති අගෝචර භූමි වල අපේ හිත සැරිසරන්නට ඉඩ දෙන්නේ නැහැ. හරියට අර කුඹුරේ නඟුල් තලේ පොළව හොඳට හාරලා
ගොයම වැඩෙන්න අවශ්‍ය පොහොර ටික ශාස්ත්‍රීය සම්පත්තියෙන් ලබා දෙනවා වගේ නිවැරදි සිහිය භාවනාවේ යෝගී පුද්ගලයාට අපාය බය පෙන්වලා නිවන නැමැති ക്ഷേම භූමිය කරා අපේ සිත අරන් යනවා. බලන්න කොයිතරම් ලස්සන දේශනයක්ද මේක හරියට අහනවනම් මේ දේශනාව බුදුහාමුදුරුවෝ නිවන කරා මරණ කරගත්ත හරි ලස්සනට දැන් කසිල් බාරත්වාල් වමන බුදුහාමුදුරුවෝ තිබුණා අභිධර්ම දේශනාවක් කරන්න. එහෙමනම් අද මෙතන දෙන්න බලන්න. සමහර විට නේ බුදුහාමුදුරුවෝ දැනගත්තා මෙයා කුසිකර්මාන්තේ විශේෂඥ කුඹුරු හාන්නේ හරක් 500ක් එක්ක ලොකු කුඹුරක්. අපි අර නිපුණ අරලිය නාල්කාරයෝ. නේද? ඒගොල්ලෝ හරියට දන්නවනේ කොහොමද කරන්නේ කියලා. ටික හංගන්න ඕන වෙලාව, එළියට ගන්න ඕන වෙලාව නේ? ඒ වගේ. මෙයාට කුසිකර්මාන්තයේ පිළිබඳව විශේෂඥ දැනුමක් තිබුණා. ඒ නිසා මෙයාට දේශනා කරන්න ඕනේ කුසිකර්මාන්තය හා සම්බන්ධ ධර්ම දේශනා. සතිනේ පාලපාචන කාය දුක්ඛෝ වචී දුක්ඛෝ ඔන්න සාසන ශේෂ්ත්‍රයේ සැරිසන බුද්ධයා ඊළඟට ඇති කරගන්න ගුණ ධර්ම දෙක. කාය දුක්ඛ කියලා කියන්නේ කයින් සිදුවන වැරදි වචනයෙන් සිදුවන වැරදි. දැන් මම ඕක විස්තර කරන්නේ නැහැ. මේ පිළිවෙල ගන්නවා කයින් සිදුවන්නේ මොන වැරදිද වචනයෙන් ඕනේ අර සිල්ලාරම මේකනේ කරන්නේ නේ? වෙන දවස්වල නිකම් මෙන්නට මානසික උදාහරණයක්. නේ? කයින් සිදුවන වැරදි වචනයෙන් සිදුවන වැරදි වලින් ඈත් වෙන්න. නෑ මේ කොරෝනා වගේ කරන්නේ. ඉතින් කාය දුක්ඛ වචී දුක්ඛ කයින් සිදුවන වැරදි වලින් ඈත් වෙනවා වචනෙන් සිදුවන වැරදි වලින් ඈත් වෙනවා. මෙතන සතර සංවර සීලයේ දෙවෙනි ගුණාංගය. මොකද්ද? ප්‍රාතිමෝක්ෂ සංවර සීලය. උගන්වනවා. කාය දුක්ඛ වචී දුක්ඛ ආහාර කියලා එකක් තියෙනවා. ආහාරේ උදේ යන්නේ. ආහාර කියන්නේ මෙතන සිව්පසය. මොනවද සිව්පසය? ඔව් දැන් මේ වස්තාවේ හාමුදුරු ආරාධනා කරා. සිව්පසයෙන් උපස්ථාන කරනවා කියලා ආරාධනා කරන්නේ. ඉතින් මේ සිව්පසය දැනතු කොහොමද හාමුදුරු උපස්ථාන කරන්නේ? චීවර, පින්දපාත, සේනාසන දැන් ඔය හාමුදුරන්ට මේ සිව්පසය කීයක්ද? චීවර නම් ඇඳුම් කඳු. පින්දපාත නම් කෑම බීම. සේනාසන නම් ගෙවල් දොරවල්. ගිරාණපත්‍ය බෙහෙත් හේ. මොනෝක සිව්පසය. ඔය ටික හොයාගන්න නේද අපි ජීවිත කාලේ මානසික අවස්ථාවක්. මේ මෙතන ඉන්න දිනාම මේ ලෝකවාසී හැම සත්‍යම ඔය ටික හොයාගන්න නේද මානසික. පොතේ ඥාතියන් පොඩි දේවල් ඇති. නමුත් ප්‍රධාන වශයෙන් ඔය ටික හොයාගන්නයි අපි මානසික දැන් ඉවරද? අවදි වෙන්නේ. කොහේ ඉවරද මේ සංසාර ගමන සාරා සංකල්පලක්ෂ කිරියක් අපිට මේකද එකතු පාදා කරගන්න තව යන්න වෙයිද? හැබැයි ශාස්ත්‍ර ශාස්ත්‍රයේ සැරිසරනවා නම් ඒ පුද්ගලයා අනිවාර්යයෙන්ම දැනගන්න ඕන සිව්පසය කොයිතරම් දුරට අපිට ප්‍රමාණවත්ද කියලා. එහෙමනම් අපි තාම මේකේ බුදුහාමුදුරුවෝ ශ්‍රාවකයෝද? නෑ, තවත් නෑ. තාම කිට්ටු වෙලා. ඇයි? අපිට ඒ ටික ගැන හිතලා නැහැනේ. ඈ? ඉතින් මේක තමයි මේක කියන කතාවනේ. ඈ ඇදහිීමක් නැහැ. එතකොට මේ ටික නිවැරදිව සම්පාද බුදුහාමුදුරුවෝ කියනවා කොහෙවත් කම්ම ගන්න එපා කියලා. බුදුහාමුදුරුවෝ කවදාවත් අපිට කරන්න බැරි දේවල් දේශනා කළා නැහැ. කරන්න පුළුවන් දේවල් දේශනා කළා. හැබැයි අපිට කියනවා අමාරුවක් ඒක කරන්න බැරි. නේ? ඒ ටික ඒ නිවැරදි මාර්ගයේ යාගන්න බැරි කියපු දේවල් කරගන්න බැරි අමාරුවක් නෑ අපිට අපහසුතාවයක් නේ. එතකොට මෙතන ආහාර කියලා කියන්නේ සිව්පසය. සිව්පසයේ පමණ දැනගෙන සාසන ශේෂ්ත්‍රයේ සැසන පුද්ගලයන් අහිමි කරන්න ඕන. ඇති කියන තත්වයේ ඇති කර ගන්න ඕන. ඇති කියලා හිතෙන්න ඕන. නේ? එතකොට එතන
ආජීව පාරිශුද්ධ සීල. සතර සම්‍යක් සීල අනෙක් කාරණා. ඊට පස්සේ ආහාරේ උදරය යකෝ. උදර කියලා කියන්නේ උදර කියලා මෙතන කියන්නේ අපි ගන්න ආහාර ප්‍රමාණය. කන ප්‍රමාණය පිළිබඳව අපි සැලකිලිමත් වෙන්න ඕන. එහෙම නැත්නම් මොකද වෙන්නේ? ලෙඩ වෙනවා. ලෙඩ වෙනවා මොකද වෙන්නේ? ඉක්මනට මැරෙන්න සිද්ධ වෙනවා. අපි අරමුණු අපේ බලාපොරොත්තු හැම එකක්ම පසෙක දාලා වෙන ගමනක් යන්න සිද්ධ වෙනවා. බුදුහාමුදුරු වික්ෂුන් වහන්සේලාට අනුදැන වදාලා ධාර්මයේ වර්ණනකොට ප්‍රත්‍යවේක්ෂා කරන්න කියලා. ඒකට වික්ෂුන් කියන්නේ කවුද? සිවණ ත්‍රිසනේ මානින් කියලා බුදුහාමුදුරු හැම කෙනාටම පොදුයි. පරිසංකා යෝනිසෝ පින්දපාතං පරිසේවාමි නේව දවාය නමදාය නමන්දනාය නමිභූෂනාය ආදී වශයෙන් මම මේ ආහාරය ගන්න මගේ ශරීරයේ මදය වැඩි කරගන්න නෙවෙයි මගේ ශරීරයේ මස් පිටු කපල උලුප්පල තව කෙනෙකුට පෙන්නන්නට නෙවෙයි මට තියෙනවා ලෙඩ මොකද්ද ජීගච්ඡා පරමා රෝග බඩගින්න කියන ලෙඩේ ඒ ලෙඩේ නැති වෙනටයි මම කන්න ඕනේ කියලා හිතන්නේ. එහෙමයි ආහාර ගන්න. එහෙම නැත්නම් නොයේ දිව දිනවලට ගිහිල්ලා අපි අමාරු වෙන අවස්ථා බොහෝයි. මේක ඉතාම අමාරුයි. නමුත් අමාරුවෙන් හරි කරගත්තේ නැත්නම් අමාරු වෙන්නේ තමයි. නේ? ආහාරයේ උදරේ ගැටෝ. එතකොට දැන් ආහාර ගැන මතක් කරනකොට ප්‍රත්‍ය සංනිශ්චිත සීල. සතර සම්‍යක් සීල බුදුහාමුදුරනේ මේ කසේ බාරද්වාරි බමුණු කියනවා. සත්‍යං කරෝමි නිදාන. බ්‍රාහ්මණය ඔබ ඔබේ කුඹරේ ගැන ගොයම හරි ලස්සනට ඇවිල්ලා සත්කාර සම්මාන ටික ඔක්කොම කරලානේ. නේ? හරි ලස්සනයි ගොයම. දැන් ඔය ගොයම් විතරද තියෙන්නේ කුඹරේ. නෑ. වල් කැලෑටත් ඇති වෙනවා. වල් කැලෑට ඇතිවෙනකොට ඔබ මොකද කරන්නේ? ස්වාමීනි මම වල් කැලෑට ඇතිවෙනකොට දැකප්ප කරන් කපලා අයින් කරනවා. එහෙම නැත්නම් අතින් ගලවලා අයින් කරනවා. බුදුහාමුදුරු දේශනා කරන මගේ ශාසනයේ තියෙන දෙයක් මොකද්ද? සත්‍ය නැමැති දෙයක්. සත්‍ය නැමැති දෙයක්ෙන් මම ඉවත් කරන්නේ මොනවද? ආත්ම දෘෂ්ටිය නැමැති වල්පලයි. මොකද්ද ආත්ම දෘෂ්ටිය කියලා කියන්නේ? මමය මගේ කියන හැඟීම. එහෙමත් නැත්නම් ඒකට කියන ප්‍රධාන වශයෙන් තණ්හාව. තණ්හාව ඉවත් කරන්න නම් අපි දකින්නට ඕනේ මොකද්ද? සත්‍ය දකින්නට ඕනේ. නේ? මමයි මගේ කියලා දෙයක් මේ විශ්වයේ මේ ලෝකේ ඇත්තේ නැහැ කියන හැඟීම දැනීම අවබෝධය අපට ඇති වෙන්න ඕනේ. ඒ නිසා ඒ සඳහා යථාභූත ඥාන දර්ශන කියන නුවණ අපට අවශ්‍ය වෙනවා. නේ? ඇත්ත සැටියෙන් දැකීමේ ස්වභාවය. ඒකට කියනවා සත්‍ය. සත්‍ය දකින්න ඕන. සත්‍යං කරෝමි නිද්ධානං. සෝරච්ඡං මේ පමුචං. සෝරච්ඡ කියලා කියන්නේ මෙතන නිදහස් වීම. බ්‍රාහ්මණය ඔබ ඔබේ කුඹුර හානකොට ඔය ගවයෝ ටික වියගහේ කරේ එල්ලගෙන නඟුල් එල්ලගෙන එක දිගට හානවා නේ එක දිගට හානවා හාලා නවතිනවා හෙටත් හානවා ඔබ සමහර වෙලාවට ඊළඟ කන්නේ හානවා හැබැයි මම එහෙම නෙවෙයි මම මේ හීය හාන පටන් ගත්තේ දීපංකර පාදමූලෙ එදා ඉඳලා මේ ආත්මයේ වෙනකන් බොහොමඩදී ධර්මය අවබෝධ කරගන්නකම් සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් නොනවත්වා මේ දිය එක දිගට හාගෙන මට රැත් තිබුණේ දවාලක් තිබුණේ වෙහෙස දැනුණා මහන්සිය දැනුණා වෙහෙස උනායි කියලා මම පසුබට වුණේ නැහැ නැවතුනේ නැහැ නොනවත්වාම මම මේ දිය හාගෙන ඒ නොනවත්වා ආගෙන ආපු හිය මම නැවත සංසිඳවීම වශයෙන් ඒ ප්‍රඥාව නැමැති වියනඟුලේ වීර්ය නැමැති ගවයන් ඈඳගෙන මේ ආගෙන ආපු හිය නැවත සංසිඳවීම වශයෙන් භාවිතා නොකරන තත්වයේ නැවතේ ගවය මම භාවිතා කරන්නේ නැහැ ඒ නඟුල මම නැවත භාවිතා කරන්නේ නැහැ. මේ ලනු කෙවිලි මම නැවත භාවිතා නොකරන තත්ත්වයට පත් වෙලා තියෙනවා. සෝරච්ඡ කියලා කියන්නේ මොකද්ද? නිදහස් වීම, නිවන.
මම නිවන් අවබෝධ කරගෙන ඉන්නේ. දැන් ඔබේ මගේ තියෙන වෙනස ඒකයි. මෙච්චර කාලෙ තියෙන සමානතාවය දැන් ඔබත් මෙහෙම කරනවා මමත් මෙහෙම කරනවා. දැන් ඔබ එහෙම නෙවෙයි. ඔබ මේ කන්නේ ખાනවා ඊළඟ කන්නේ ખાනවා. මම ආයේ හානි නැත්තත් ඉපත් වෙලා මම නැවතලා ඉන්නේ. මම නිවන් අවබෝධ කරගෙන ඉන්නේ. ඊට පස්සේ සත්‍යං කරෝ නිදාන සෝරච්ඡං මේ පමුචන විරියං මේ දුර දෝරයන් යෝගක්ේ නාදිවාන ඔබේ කුඹුරේ ඔය ගාලෝ ගැට ගන්න හාන ලොකු වීර්යයක් ගන්නවා නේ ඒ වීර්ය මමත් කරා මම මගේ ශාසනයේ සැරිසරන පුද්ගලයාට උගන්වන වීර්යයක් තිබෙනවා මොකද ඒ වීර්යය සතර සම්‍යක් ප්‍රදාන වීර්යය මොකද සතර සම්‍යක් ප්‍රදාන වීර්යය කියලා කියන්නේ ඔව් නූපන් අකුසල් නූපදවා ගන්නට උගන්වනවා උපන් අකුසල් ප්‍රහීන කරන්නට උගන්වනවා එතකොට නූපන් කුසල් උපදවා ගන්නට උගන්වනවා උපන් කුසල් වැඩි දියුණු කර ගන්නට උගන්වනවා ඒකයි සතර සම්‍යක් ප්‍රදාන වීර්යය ඔබගේ වීර්යයට වඩා මගේ වීර්යය වෙනස් ඔබ වීර්යය ගන්න මේ කුඹරහන්න නේ ලියන්නේ මේ පැත්තේ ඉඳලා එහා කොනට හරියට නවතින ආපහු හැරෙන්න වතුර තිබාන මට එහෙම නෙවෙයි සෝරච්ඡං විරියම් මේ දూరు දෝරය යෝගක්ේ නාදි වාහනං ගච්ඡති අනිවත්තං තං යත්ත ගන්වාන සෝචති එනිසා මම නේ මට අමුතුවෙන් ආරක්ෂා කරන දෙයක් නැහැ එනිසා මම යාළුවෝ දැනට ගිහිල්ලා නැවතිලා ඉන්නේ. ඔබ එහෙම නෙවෙයි. බැරි වෙලාවක් නියමියක් ආවොත් මේ කුඹුර විනාශ වෙනවා. ඔබට මහා දුකක් දැනෙනවා. ගම් වතුරක් ආවොත් ඒ ගම් වතුරෙන් කුඹුර විනාශ වෙනවා. නිසා කොයි වෙලාවකද දන්නේ ඔබේ කුඹුර විනාශ වෙන්නේ. ඉතින් ඔබ බයෙන් ඉන්නේ. ඔබ සැකයෙන් ඉන්නේ. අපි සංසාරේ සැරිසන හැම සත්‍යයම නෙමෙයි. අපි බයෙන් ඉන්නේ. නේ? අපි සැකයෙන් ඉන්නේ කොයි වෙලාවද අපට අනුතරක් සිද්ධ වෙන්නේ. අසල් ගේක සොරකම් ගිය දවසක කුහුල් සිටින් ඉන්නේ තම ගේරට අල්ලපෙකට වරක් කරගෙන අපි සම්මත වෙනවා නේ රෑවලයි දානවා සතියක් දෙකක් ඕක කියනවා රෑ 12 වෙනකන් නැරෙන්නේ ඒවත් අපි බයයි නේ විතර බයින් අපි බුදුහාමුදුරු දේශනා කරනවා මම යායුතු තැනට ගිහිල්ලා මගේ ශෝක කිරීමක්වත් මට බයක් නැහැ දැන් ඔබේ නෙමෙයි ඒව නිසා කසී කට්ටා සාවෝත්‍යම තප්පලා ඒතං කසින් කසිත්වාන සබ්බුක්ඛා පමුචි මෙන්න මේ ආකාරයෙන් යම් කිසි භික්ෂුවක් භික්ෂුණියක් උපාසකෙක් උපාසිකාව මම මේ කියන හිහානවා මේ පුද්ගලයාට සතර මාර්ග සතර ඵල කෙරෙහි උතුම් අමා මහ නිවන් ඵලය ලබා දීලායි මේ සීසයන් අවසන් වෙන්නේ කියලා කසී භාරද්වාජ වන්නට ධර්මයේ දේශනා ඉතින් ධර්මය අවබෝධ කරගන්න කසී භාරද්වාජ වම තව ටිකක් තියෙනවා මේ සූත්‍රයේ. ඒක නෙමෙයි වැදගත්ම කොටස අපි සඳහන් කරේ දැන් ඔය. ඉතින් නිවන් දකින්නට කසී භාරද්වාජ වමට මේ මාර්ගයේ බුදුහාමුදුරුවෝ බොහොම පැහැදිලිව පෙන්නලා දුන්නා. නේද? ඉතින් ඒ වගේ මේ හැම දිනකටම මේ ධර්මය නිවන පිණිස හේතු වේවා නිවන් මාර්ගයේ පිණිස නිවන් දොර විවර කර ගන්නට මේ ධර්ම මාර්ගයේ මාර්ගයක් තුටුපළක් වේවා කියන ප්‍රාර්ථනාව සමගින් ධර්ම දේශනාව අවසන් කරනවා. ධර්ම දේශනාව සඳහා ගායත්‍රි දරුවේ ජයමිත් ප්‍රනාන්දු මහත්මයාතුළු පවුලේ සෑම කමන්ද ප්‍රනාන්දු මහත්මයාතුළු පවුලේ සෑම පුෂ්පකාන්ත ප්‍රනාන්දු මහත්මියතුළු පවුලේ සෑම පුෂ්පරාණි ප්‍රනාන්දුතුළු පවුලේ සෑම කමන්ද මහත්මයාගේ මතක් කරන්න ඕනේ. තමයි කියන අපි මේ අවුරුදු 25 විතර මහා ධර්මායතනයේ අපි ස්වාමීන් වහන්සේලා දෙනකොට ඉරමන් පූජා කරලා තිබුණා කුඹුක ප්‍රදේශය. ඒ කියන්නේ හොරණ බැක්කේ. ඉතින් ඕකේ පන්සලක් හදන්න කියලා පූජා කරපු අය ඇවිල්ලා ආවාසය. ඉතින් අපි අද කතා කරගෙන ඉන්නවා අපේ සෝමානන්ද හාමුදුරුවෝ කියනකොට ධර්ම දේශනාව දෙනවා. අපි තමයි මහත්තයා මතක් කරලා එතුමා ගොඩනැගිලි විද්‍යාවේ ක්ෂේත්‍රයේ නිපුණේ දැක්සේ කාර්ය බහුල කියන්නේ කිසිම දාන්න කියන. එතුමා මතක් කරපු වෙලාවේ එතුමා අපට ආවාසයක් ඉදි කරන්න මූලික සැලසුමක් හදලා දුන්නා.
වෙනස පහළ. මූලික ධර්ම. අපි දුවෙන්නේ දැන් මාසයන් වල දවස් 15 වෙනි මාස වලට අපිට පොඩි කුටියක් හදලා දෙන්න. ඉතින් එතුමාට පටන් ගත්තා. පටන් ගත්තට පස්සේ එතුමාගේ සම්පූර්ණ ධර්ම පරිත්‍යාගයෙන් ඉතා අංග සම්පූර්ණ අලංකාර කුටිය වස්වසන්නට අවශ්‍ය සියලු පහසුකම් විසුණුමාසිකේට අවශ්‍ය සියලු පහසුකම් සහිත ලස්සන දර්ශනීය කුටියක් ඉදිරියට. ඉතින් ඒ වගේම මේ කුටියට අවශ්‍ය හැම දෙයක් හොයලා බොහොම ඕනෑකමින් අදට එතුමා ඒ කටයුතු නිරත. ඉතින් මේ එතුමාගේ දුන විශේෂ ගුණාංගයක් තමන් කරන වැඩි මම දැක්කේ. තමන් කරන වැඩි අංග සම්පූර්ණ කරන එක අපි සතු කිව්තු විශේෂ ගුණාංගයක්. බොහෝ අයගේ අපේ පිළිගන්නේ නැති ගුණාංගයක්. ඉතින් මේ ගුණාංගය අපි සිහිපත් කරනවා. මම දන්නේ අපි අතිගෞරවණීය මලියේ මහානායක හාමුදුරන් වහන්සේ, ඒ වගේම පිළිසිරි නාවුල මහානායක වහන්සේ, ඒ වගේම බම්බලපිටිය වෛද්‍යාරාමාධිපති අපේ තිරුණාමලේ ආනන්ද මහානායක හාමුදුරුවෝ වගේ නායක ස්වාමීන් වහන්සේලා ආශ්‍රය කරමින් උන්වහන්සේලා සමග පුරුපදව කටයුතු කරන ඒ වගේම ගොඩක් විහාරස්ථාන මම දැන් ගමේ විහාරස්ථානයේ මූලිකත්වයෙන් කටයුතු කරනවා. කිසිම වෙනත් අපේක්ෂා අරමුණු වල බුදු ශාසනයේ නගා සිටීමේ උතුම් මෙහෙයවිට අනිත් සිද්ධුමා වගේ අනිත් සිද්ධුමා වගේ ගුණධර්ම දින කෙනෙක්. ඉතින් මම දන්නේ එතුමා ගැන බොහෝ දේවල් කතා කරන්න ඕනේ. නමුත් මේ බණ කියන්නට ඕනකම තිබුණ නිසා දෙන්නතුන්ට මේ කට්ටිය සහනාන් කරපු කාරණා ටික ප්‍රමාණවත්. එතකොට බොහොම සත්පුරුෂ ගුණ තියෙන කෙනෙක් අපි අඳුරන්නේ මම ගොඩක් දැකලා නැහැ. මොකද ගන්නවා ගැටි අපි ඉස්සරන්නේ. ඔය මාස දෙකක් කලින්. ඒ විශේෂ නමුත් ශාසනයේ වික්ෂුන් වහන්සේලා කෙරෙහි කිසිදු තෝරා ගැනීමකින් තොරව ඒ කටයුතු සමව සිද්ධ කරනවා. අපි කරන වැඩක් තමයි ආම්දුරු අයින් කරගන්න. අපේ විශේෂිත වූ ආම්දුරු අපේ ජීවිතේ ඉන්නට හොඳයි නරක නෙවෙයි. හැබැයි බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ දැන පහදින කියලා. දැක පහදිනවා මොකද වෙන්නේ? ඔය ආම්දුරු ප්‍රත්‍යයන් යම් අනුපාඩු වෙන සිද්ධ වුණාන් පස්සේ ශාසනය කෙරෙහි කලකිරීම සමහර විට වෙනත් ආගමකට හැරෙන්න තරම් ඒව බලපාන. ඒ නිසා බුදුහාමුදුරුවෝ දේශනා කළේ දැක පහදින. මොකද දකින්නේ කියන්නේ? ධර්මය නේ? ධර්මයට පැහැදිලිව ධර්මයේ අනුව හැදෙන්නොත් ධර්මයට පැහැදුනොත් අපිට මේ ශාසනය කවුරුත් දෙකයි අපිට ගන්නදී අපිට කියනවා වගේ හැඟීමක් අපිට තියෙනවා. ඉතින් මම හිතන්නේ ඒ වගේ ගුණ තියෙන කෙනෙක් ඒ වගේම එරන්දි ප්‍රාණ මහත්මයාට බැරි සහෝදරයා තමන්ගේ මහත්මයාගේ පුෂ්පකාන්ති ප්‍රනාන්දු මහත්මිය ඒ වගේම පුෂ්පරාණි ප්‍රනාන්දු මේ දුවයි පුතයි තමන් මහත්මයාගේ කැටේ කාල සැලෙනවා නේ තමන් දෙලුම් කැටේ කාල සැලෙනවලු ඒ කුටියේ බ්‍රාහ්මණ කුටිය හදලා. ඒ වගේ ගුණ ධර්මතා කියන කෙනෙක් මේ පින්වතුන් තමයි අද ධර්ම දේශනාවේ දායකත්වයේ දරන්නේ. පින් අනුමෝදන් කිරීමට බලාපොරොත්තු වෙනවා. මේක වසර 5කට පෙර පරිලෝක සපත් ගන්නට යෙදුන අයිරාන්වැලි ප්‍රනාන්දු මෑණියන්ට ඒ වගේම ආදිදාස ප්‍රනාන්දු පියාණන්ට අප සියලු දෙනා නම් මේ පින්වතුන් නමින් මේ පරිලෝක යන්නට යෙදුන සියලු ඥාතීන් පින් අනුමෝදන් කිරීමට ඒ වගේම අපවත් වේවදාල රත්මලානේ සුජාත නායකයන් වහන්සේට අපවත් වේවදාල මොරහැල උපාලි ස්වාමීන් වහන්සේට අපවත් වේවදාල පද්දේවි කාශ්‍යප ස්වාමීන් වහන්සේ ඇතුළු අපවත් වේවදාල සියලු ස්වාමීන් වහන්සේලාට පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා මේ අවස්ථාවේදී කල්පනා කරගන්න අද ධර්ම දේශනාව තුළින් ලබාගත්තා වූ ඒ අවබෝධය සහ ඒ කැස්කරගත්තා වූ සියලු පින්වල කොටසක් ඒ තමන්ට මහත්මයා ගුරු ඒ පවුලේ පින්වතුන් නමින් මේ පරිලෝක යන කියුණ ඒ කාර්ය ඥාතීන්ට ඒ වගේම පුණ්‍යානුමෝදනා කිරීමට බලාපොරොත්තු වෙන නම් සඳහන් කරපු අතිගෞරවනීය මහා සංඝරත්නයට මේ හැමදාම මේ පරිලෝක යන කියුණ පවුලේ ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා. ඔවුන්ගේ පරිලෝක ගමන සාර්ථක වේවා. සසර දුකින් අත මිදේවා. උතුම් නිවන් අවබෝධ වේවා යන ප්‍රාර්ථනාවෙන් සාදු කියලා කරනවා. ඒ වගේම සෙත් පැතීමට බලාපොරොත්තු වෙනවා දේශකයන් වහන්සේට. ඒ වගේම වැඩවසන විහාරස්ථානයේ වැඩවසන නායක ස්වාමීන් වහන්සේට සියලුම ස්වාමීන් වහන්සේලාට
මේ අද පින්කම සඳහා එමත් නැත්නම් අද දවසේ සීල සමාදානයේ වේදලා මේ පින්කු සියලු දෙනා ත්‍රිවිධ ක්‍රියා ආශිර්වාද ආරක්ෂාව ලැබවන්නේ ලැබේවා. ඒ වගේම මේ හැම දෙනාගේ සියලු බලාපොරොත්තු සාර්ථක සඵල වේවා. ඉක්මන් භවයකදී උතුම් වූ අමා මහ නිවන් අවබෝධ වේවා ප්‍රාර්ථනාවෙන් කවුරුත් සාදු කියලා කියනවා. ඒ වගේම ලෝකේ ශාසනය උපෝසත රකින්න අල්පේ ශාන්තිමය ශාන්ති දෙවි දේවතාවුන් වහන්සේලාත් මේ පින් අනුමෝදන් වේවා. දෙවියන්ගේ ආශිර්වාදය ආරක්ෂාව ලැබවන්නේ මේ පින් තුල ලැබේවා. දෙවියෝ ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ අමා මහ නිවන් අවබෝධ කරගන්න ප්‍රාර්ථනාවෙන් දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාශත්තා චුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤං ධම්මෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාශත්තා චුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤං ධම්මෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශත්තා චුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤං ධම්මෝදිත්වා චිරං රක්ඛන්තු වං සදාති. ධර්ම ශ්‍රවණ සංසිද්ධ හඳුනාට මුතුන්